පින් නැති මිනිසුනි, ගුණවත් දෙවියනි, මේ මොහොතේ දෙවියන් මිනිසුන් අරමුණු කරගෙන යම් දවසක බුදුරජාණන් වහන්සේ නමක් කරුණාවෙන් මෛත්‍රියෙන් යම් දහමක් දේශනා කළාද, ඒ අසිරිමත් සිරි සදහම් අහන්නයි පින් නැති ඔබ හැම දෙනාම මේ සූදානම් වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන හැම කෙනෙක්ම බොහොම විවේකී නිදහස් මනසකින්, විවෘත මනසකින් මේ දේශනා කරන ධර්මය ඔබේ ජීවිතයට ගලපා ගැනීමේ අරමුණින්, ධර්මාවබෝධය කිරීමේ අරමුණින් හොඳින් මේ ධර්මය ශ්‍රවණය කරන්නට මේ මොහොතේ හැම දෙනාම හොඳ අදහසක් ඇති කර ගන්නට. විශේෂයෙන් මේ දේශනාව ආරම්භයේදීම පින් නැති ඔබ හැම දෙනා වෙනුවෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ආරම්භයත් ඒ වගේම දේශනය පුරාවටත් සත්වයා බැඳීම නිසා ඇති කරගත්ත මේ මුලාවක දිගින් දිගට බැඳීම නිසාම සසරට එකතු වෙලා සසරක් සකසගෙන ඒ සසර පුරා ඇවිදින ස්වභාවයෙන් මිදෙන්නේ මොන විදිහකින්ද, සසරෙන් මිදෙන්න බැඳීමෙන් මිදීම අවශ්‍යයි නේද කියන කාරණාව විග්‍රහ කරන්නට, ඒ තුල කුමකටද බැඳෙන්නේ, කෙසේද බැඳෙන්නේ, කුමකට කෙසේ බැඳී කෙසේනම් බැඳීමෙන් නිදහස් වීම තුල විමුක්තිය සකසගන්නේ කොහොමද කියන මේ පුංචි කාරණාව මේ කාලය තුල ඔබ වෙනුවෙන් විග්‍රහ කරන්න මා උත්සාහ කරනවා. ඇත්තට මේක ඔබට ඔබේ ජීවිතේ නැවුම් අත්දැකීමක් වේවි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට දුණු සෑම සර්වඥ භාෂිතයක්ම හැබෑවටම සත්වයාට නැවුම් අත්දැකීමක් එකතු කළා. ඒක හරි පුදුමයි. ඒ සෑම සර්වඥ භාෂිතයක් තුළම සත්වයාගේ දුක, වේදනාව, පීඩාව, අසහනය, නිවන දුරු කරන ස්වභාවයක් පැවතුණා. ඒ නිසයි මම ඔබට සිහිපත් කළේ මේ පුංචි කාලයත් පින් නැති ලොකු කුඩා ඔබ හැම දෙනාටම නැවුම් අත්දැකීමක් ගෙන ඒවි කියන කාරණාව. පින් නැති ඔබ හිතන්නට කුමන හෝ හේතුවක් නිසා සත්පුරුෂයෙකුගේ ආශ්‍රය තුලින් අපට භාග්‍යයක් ලැබෙනවා ශ්‍රද්ධාවට පැමිණෙන්න. ශ්‍රද්ධාව කියන කාරණාව මේ කාලයේදී අපේ පින්නතුන් එක විදිහට නිර්වචනය කරන්න උත්සාහ කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ බුද්ධානුමතයට අනුව ශ්‍රද්ධාව කියන කාරණාව උන්වහන්සේ පැහැදීම කියන සරල මට්ටමකින් විග්‍රහ කරන්න උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ පැහැදිලි කරන්නේ සද්ධහති තථාගතස්ස බෝධින්. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? තථාගතයන් වහන්සේගේ අවබෝධයට පත්වීම. එය එක ප්‍රමාණ වලින් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ අවබෝධයට පත්වීම ශ්‍රද්ධාව විදියට. බෝධි කියලා කියන්නේ අවබෝධය කියන එකට. ඒ නිසා ශ්‍රද්ධාව කියන කාරණාව, එමත් නැත්නම් මේ නිර්වාණය කියන එකේ, අරහත්ත්වය කියන එකේ මූල බීජය වෙච්ච මේ ශ්‍රද්ධාව අපි විග්‍රහ කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම, ධර්මයේ කෙරේ පැහැදීම, සංඝ රත්නයේ කෙරේ පැහැදීම වගේ කියන ප්‍රාථමික මට්ටමකින්. ඒ පැහැදීම කියන කාරණාවත් ශ්‍රද්ධාව නෙවෙයි කියලා කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් බෞද්ධයෙකු විදිහට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය තුල නිවනම අරමුණු කරගෙන නිවන දෙසට පියමනින්න, ලෝකෝත්තරයට සමීප වෙන්න උත්සාහ කරන කෙනෙකුට එවැනි මට්ටමක ශ්‍රද්ධාවක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ මේ පැහැදීම කියන කාරණාව ගත්තත් බුදුරජාණන් වහන්සේ පැහැදෙන්න ඕනේ විදිහත් දේශනා කරනවා. ඒකෙදී උන්වහන්සේ දේශනා කරනවා සමහර අය මෙහෙම පැහැදෙනවා.
රූපප්පමානෝ රූපප්පසාදෝ. රූපය ප්‍රමාණ කරගෙන රූපයට පැහැදෙනවා. මොකක් ප්‍රමාණ කරගෙන මොකකට පැහැදෙනවද? යම් 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 රූප ප්‍රමාණ කරගෙන යම් යම් රූපවලට පැහැදෙනවා. අහවල් කෙනා නම් හරීම සුන්දරයි, හරීම ලස්සනයි, හරීම ප්‍රියමනාපයි. ඒ නිසා එතරම් ප්‍රියමනාප බවක් නැති, සුන්දර නැති රූපයට වඩා අපි මේ තැන්වලට මේ අයට පැහැදෙමු වගේ සිතුවිල්ලක් සමාජය තුල තියෙනවා. ඒ වගේම තවත් පැහැදීමක් තියෙනවා. සද්ධප්පමානෝ සද්ධප්පසාදෝ. හඬට පැහැදෙනවා. බොහොම මිහිරි කාව්‍යමය සුමිහිරි හඬක් තියෙනවනේ. එවැනි හඬට පැහැදෙනවා. සුමధుර දම් දෙසුමක් කියවහම ඔබ ඒ තුල බලාපොරොත්තු වෙන්නේ සුමధుර කියන වචනය ඇතුලේ ඔබ නිකන් හිතන්න සුමధుර දම් දෙසුමක් කියවහම ඔබට දැනලා තිබුණේ බොහොම මිහිරි එකක් කියන එක. ධර්මය තුල සුමිහිරි බව නැත්තම් ධර්මය තුල සුමధుර බව රැඳෙන්නේ හඬේ තියෙන මිහිර අනුව නෙවෙයි. දේශනා කරන දහම් කරුණු වල යථා ස්වභාවය හරවත් බව මතයි. ඒ නිසා සුමිහිරි දම් දෙසුමකින් ගායකයෙකුගේ කවුලෙකුගේ වගේ මිහිරි හඬක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන වැරදි. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට මේ ශබ්දය ප්‍රමාණ කරගෙන ශබ්දයට පැහැදිලා මිහිරි වූ ඒ වගේම එවැනි මිහිරියාවකින් යුත් හඬ හොයාගෙන යන්න එවැනි තැන් වලට පැහැදෙන්න උත්සාහ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝසප්පමානෝ ගෝසප්පසාදෝ. සමාජය තුල පැතිරුණු ഘോഷාවක් තියෙනවා. අන්න අහවල් තැන අහවල් අය අතරේ බොහොම දක්ෂකම් තියෙනවා. හැකියාවන් තියෙනවා. ඒ අය බොහොම සිල්වන්තයි, ගුණවන්තයි. එහෙම කියලා සමාජය තුල තියෙන පැතිරුණු ഘോഷාවට අනුව එවැනි ස්වභාවයක් තුල Taman තුල ඇති අවබෝධයක් නිසා නෙවෙයි. සමාජය තුල එහෙම අමුතු ഘോഷාවක් ඒ අය ගැන ඒ තැන් ගැන තියෙන නිසා එවැනි තැන් වලට පැහැදිලා එවැනි තැන් හොයාගෙන යන ස්වභාවයක් තියෙනවා. ඊළඟට තමයි බරපතලම කාරණේ. ලූකප්පමානෝ ලූකප්පසාදෝ. බුදුරජාණන් වහන්සේ කියනවා අපේ බෞද්ධයෝ කැමති ස්වාමින් වහන්සේලා එමත් නැත්තම් Taman පැහැදෙන අය ගොඩාක් දුක් විඳිනවා නම් ඒ අය අඳින්නේ බොහොම ඉරිච්ච දුර්වර්ණ වස්ත්‍ර නම් ආහාර ගන්න නොගන්න ගානට ගොඩාක්ම අල්පව නම් ජීවත් වෙන්නේ. ඊළඟට අපි හිතමු ඒ අය දැඩි ලෙස අන්තවාදී විදියට නිගණ්ඨාගමයේ උගන්වන මට්ටමටම දැඩිව දුක් විඳින ස්වභාවයක්. සමහරට පුංචිවත් කුටියක් නැතුව ගහක් යට අවුවේ වේලි වැස්සේ තෙමි බොහොම දුක් විඳ ඉන්නවනම් අනේ කොච්චර සිල්වත්ද, අනේ කොච්චර හොඳද. අන්න පැහැදෙනවනම් පැහැදෙන්න ඕනේ අය. ඔබ හැම හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක් විඳිනවා බලලා පැහැදෙන්න එපා. ඕනනම් කපටි කෙනෙකුටත් එහෙම කරන්න පුළුවන්. ඒ වගේම කිසිම අවබෝධයක් නැති මන්ද බුද්ධික උන්මත්තකයෙකුටත් එවැනි ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක් විඳිනවා දැකලා දුක් විඳින අයට පැහැදෙන්න එපා කියලා. අද සමාජයේ මහ බරපතල ප්‍රශ්නයක්. මොකද දුක් විඳිනවා නම් තමයි කැමති. යම් කිසි හෝ සුවපත් භාවයක ඉන්න භික්ෂුවකට හෝ එහෙමත් නැත්නම් ගිහි ශ්‍රාවකයෙක් දිහා බලන්නේ මේ අය නම් ධර්ම මාර්ගයේ හැසිරෙන අය නෙවෙයි. එයාලට සැප විඳිනවා වැඩි. ඒ අය මේ බාහිරින් පේන ස්වභාවය අනුව තමයි අවබෝධය මනින්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙවැනි ප්‍රාථමික කාරණා දිහා බලලා ඔබ පැහැදෙන්න නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන කොහොමද පැහැදෙන්න ඕනේ? ධම්මප්පමානෝ ධම්මප්පසාදෝ. ධර්මයක් ප්‍රමාණ කරගෙන ධර්මයට පැහැදෙන්න කියනවා. මොකද්ද මේ ප්‍රමාණ කරගන්න ධර්මය? ලෝක ධර්මය. ලෝක ධර්මයන් ප්‍රමාණ කරගෙන ලෝක ධර්මයන් පරීක්ෂා කළා ලෝකයේ ධර්මයන් තුල යථාර්ථයේ තේරුම් අරගෙන ලෝක ධර්මයන්ගේ හරයක් ගත යුත්තක් ගත හැක්කක් වටිනාකමක් නැති බව තේරුම් අරගෙන ලෝකයෙන් මිදෙන අදහස තුල ලෝකෝත්තර ධර්මයන්ට පැහැදෙන්න කියනවා. බලන්න ශ්‍රද්ධාවට එන්න ඕනේ විදිහ. නමුත් හැබෑවටම අපි ඔය කියන ශ්‍රද්ධාවට ඇවිල්ලා තියෙන්නේ එහෙමද?
නැහැ. අපි නිකන් පැහැදීම කියන මට්ටමෙන් නතර වෙලා. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයකට. උන්වහන්සේ තුල ඇති කරගත්තේ බලසම්පන්න අවබෝධය ඇති කරගන්න අපිට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී මා ඔබට සිහිපත් කළේ මොකද්ද? ලෝක ධර්මයන් ප්‍රමාණ කරගෙන ලෝකෝත්තර ධර්මයට පැහැදෙනවා. ලෝක ධර්මයන්ගේ හරවත් නැති බව, සාරයක් නැති බව, ගත යුත්තක් නැති බව, ගත හැක්කක් නැති බව තේරුම් අරගෙන ලෝකෝත්තර ධර්මයට පැහැදෙනවා කියලා. මොකද්ද මේ ලෝක ධර්මයන් කියලා කිව්වේ? ලෝකය කියලා කියන්න පුළුවන් අපිට පංච උපාදානස්කන්ධයට, ජීවිත පැවැත්මට, හිතට, ඔය වාදී දේවල් වලට අපිට ලෝකය කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ලෝකයේ තමයි හරයක් නැති බව බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒ නිසා තමයි හරයක් නැති ලෝකයේ තුල සැප හොයන එක නතර කරලා ලෝකෝත්තර සැපයට සමීප වෙන්න අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියනවා කියන කාරණාව පැහැදිලි කරන්නේ. ඒ නිසා දැන් ඔබ මේ ඔස්සේ තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ලෝකෝත්තර ධර්මයට පැහැදීම ඇති කරගන්න ලෝකය පිළිබඳව නිර්වින්දනයක් ඇති වෙන්න ඕනේ. නැත්නම් එහි හරයක් නැති බව තේරෙන්න ඕනේ. එහි සාරයක් නැති බව තේරෙන්න ඕනේ. මම ඔබට කිව්වා ලෝකය පිළිබඳව නිර්වින්දනයටපත් වෙන්න ඕනේ කියලා. මොකද අද කාලේ කතාවක් කියනවා මේ ලෝකය ගැන කලකිරෙන්න ඕනේ කියලා. ජීවිතය ගැන කලකිරෙන්න ඕනේ. මහාන වෙන්න යන අය, භාවනා කරන්න යන අය කලකිරිච්ච අය, එපා වෙලා යන්නේ. මගෙනුත් අහලා තිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ වගේ තරුණ වයසේදී පැවිදි වුණේ ජීවිතය ගැන කලකිරිලාද? එහෙම අහනවා. අනේ කවදාවත් මේ උතුම් සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන්නේ කලකිරිච්ච කෙනෙක්. එහෙම කලකිරිච්ච කෙනෙක් ඕනනම් පැවිද්ද ඉල්ලගෙන එන්න පුළුවන්. නමුත් එයාගේ පැවිද්ද සාර්ථක වෙන්නේ මේ සම්බුද්ධ ශාසනය තුල යමෙක් පැවිදි වෙනවා නම්, එහෙමත් නැත්නම් මේ ධම්මගේ කවුරු හරි ගිහි පින්වතෙක් හික්මෙනවා නම්, ඒ අය හික්මෙන්නේ යම් කිසි අවබෝධයක් නිසා. මොකක් ගැන අවබෝධයද? මේ ජීවිත පැවැත්ම, මේ ලෝක පැවැත්ම, මේ ලෝකය හරයක් නැති, සාරයක් නැති එකක්. මේක පස්සේ තව කොච්චර පැන්නුවත් අපිට අසහනයක්, පීඩාවක් මිසක් සුවපත් භාවයක්, සුවයක් ලැබෙන්නේ නැහැ. දැන් යම් කිසි මට්ටමකට වයසට ගිය කෙනෙකුට තේරෙනවා අපිට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් කොච්චරනම් අපි මේ ලෝකයෙන් සැප හොයන්න දැඟලුවද? මේ ලෝකයේ ඇතුලේ සැපයක් තියනවා කියලා හිතාගෙන ගොඩාක් රස දේවල්, ගොඩාක් සුවඳ දේවල්, ගොඩාක් හොඳ දේවල්, ගොඩාක් වටින දේවල්, ගොඩාක් ලස්සන දේවල් එකතු කරන්න, තියාගන්න අපිට විතරක් නෙවෙයි පරම්පරා 7කට හරි තියාගන්න අපි නොකල දෙයක් නැහැ. මෙහෙම හොයලා හෙම්වත් වෙලා පීඩාවටපත් වෙලා ඒ තුලින් කිසිදා සහනයක් නොලැබිච්ච බව දැනෙන වෙලාවේදී අපිට හිතෙනවා මෙතන නම් මම මේ හොයන සතුට සැනසීම නැහැනේ. එහෙනම් මෙතන නැති සතුටක් සැනසීමක් වෙන තැනක තියනවා කියලා සිද්ධාර්ථ ගෞතම කියන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. උන්වහන්සේ කියලා තියෙන දේ ඇත්තද කියලා මං ගිහින් හොයලා බලන්න ඕනේ. අන්නේ හොයලා බලන්න ඇති කරගන්න චින්තනයත් එක්ක උට බෞද්ධ බවුරුම එනවා. එහෙම නැතුව උපැන්නේ තිබ්බට අම්මයි තාත්තයි බෞද්ධ වෙච්ච පළියට අපි බෞද්ධයෝ වෙන්නේ නැහැ. ඒක නාමික බෞද්ධ. ඒක නමට බෞද්ධ වෙයි. නමුත් ඒ බොදුනු බව පිහිටන්නේ බුදු කෙනෙකුගේ දර්ශනය, චින්තනය ඔස්සේ හඹා යන්න, ඒ තුල හික්මෙන්න ගන්නා බොහොම බල සම්පන්න තීරණයක්. හැබෑවටම මේ කියන ශ්‍රද්ධාවට පැමිණීමත් බෞද්ධයෙකු වීමත් කියන කාරණාව දෙක එකටමයි වෙන්නේ. හරියට සක්කාය දිට්ඨිය නැතිවීමත් සම්මා දිට්ඨිය පහළ වෙලා සෝතාපන්න වීමත් කියන කාරණා දෙක එකට වෙන්නේ. එච්චර බර එකක් ඕනේ නෑ පුතේ. අඳුර නැති වෙලා ආලෝකය පහළ වීමත්, ආලෝකය නැති වුනහම අඳුර පැමිණීමත් එකට වෙන්නේ. අන්න ඒ වගේ. ශ්‍රද්ධාවට පැමිණෙනවත් එක්කම ඔහුට බෞද්ධයෙක් කියලා කියන්න සුදුසුයි. ඒ නිසා එවැනි ස්වභාවයක් තුල නම් මේ කියන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අපි එතකොට ඒ ඔස්සේ මේ ලෝක ස්වභාවය බැඳි මේ සකස් කරන මේ ලෝක ස්වභාවය මොන වගේ එකක්ද කියලා
කොහෙටද මේ බැඳි ලෝක හදන්නේ? කොහොමද මේ බැඳීමෙන් මිදිලා ලෝකේ නිදහස් වෙන්න කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. තියෙනවා දරුවනේ සූත්‍ර දේශනාවක් නසන්ති සූත්‍රය කියලා. මොකද්ද පුතේ සූත්‍රයේ නම? නසන්ති සූත්‍රය. මේ නසන්ති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ පවතින මේ විචිත්‍ර වූ අරමුණු කාමයෝ නොවේ. මොකද්ද? ලෝකයේ විචිත්‍ර වූ අරමුණු කාමයෝ නොවේ. පුරුෂයාගේ සංකල්පිත රාගතෙමේ කාමයයි. විචිත්‍ර වූ අරමුණු එහෙමම තියෙනවා. පණ්ඩිතයෝ කාමයන් පිළිබඳව පවතින චන්දරාගය දුරු කරනවා කියනවා. මම නැවතත් ඒ හරි වැදගත් කාරණාව ඔබට සිහිපත් කරනවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකයේ විචිත්‍ර වූ අරමුණු කාමයෝ නොවේ. පුරුෂයාගේ සංකල්පිත රාගතෙමේ කාමයයි. ලෝකයේ විචිත්‍ර අරමුණු එහෙමම තියෙනවා. ඒවා එහෙමම තියද්දී පණ්ඩිතයන් ප්‍රඥාවන්තයන් ඒවායේත් එක්ක තියෙන චන්දරාගය දුරු කරනවා කියනවා. අන්න ඒකයි වෙන්න ඕනේ. ඒ නිසා ඔය ඇත්තෝ මේ චන්දරාගය දුරු කිරීමයි මේ තුල සිද්ධ වෙන්නට අවශ්‍ය කරන්නේ. මම ඔබට අද බොහොම වටිනා කාරණාවක් කියලා දෙනවා. හැබෑවටම කොහෙද මේ බැඳීමෙන් නිදහස් වෙන්න ඕනේ මොන තැනින්ද කියන කාරණාව. ඔබ මොහොතක් හිතන්න. හැබෑවටම අපි අපේ ජීවිත කාලය පුරාවටම විවිධ දේවල් වලින් සැපහෙව්වා. අපි ඒ දේවල් වල මිහිරියාවක් දැකපු දේවල් අපේ කරගන්න උත්සාහ කළා. ඒ වගේම අපිට අමිහිරි වූ, අපි අකමැති වූ, අපි අමනාප වූ දේවල් වලට මොකද්ද කළේ? ඒවා ඈත් කරන්න, අයින් කරන්න, විනාශ කරන්න, මරන්න උත්සාහ කළා. කැමති දේවල් ළඟා කරගන්න, අයිති කරගන්න, අපේ කරගන්න, ළඟටම ගන්න උත්සාහ කළා. ඒ වගේම අපි අකමැති දේවල්, අපිට අමිහිරි වූ දේවල් අපි ඈත් කරන්න, අයින් කරන්න උත්සාහ කළා. මෙන්න මේ ඔස්සේ තමයි මුළු ජීවිත පැවැත්මම සකස් වෙලා තියෙන්නේ. හොඳයි ඔබ මොහොතකට හිතන්න මේ පොඩි දරුවාගෙන් ඉඳන් අපි හැමෝම ඕකනේ කරන්නේ. එහෙම කරලා අදටත් ඔබත් මමත් අපි හැමෝම කැමති දේවල් ලං කරගන්න දඟලලා අපි එක්කෙනෙකුටවත් ඒ කැමති දේවල් හැම එකක්ම ලං කරගන්න පුළුවන් වුණාද? යම් කිසි දෙයක් හරි ලං කරගත්තා නම් ඒ ලං කරගත්ත දේවල් අපිට සැනසීම ගෙනාවද? ඒ වගේම කොච්චරනම් අපි අකමැති දේවල් අයින් කරලාද? සමහර වෙලාවට Tamanට බාධක කියලා හිතන සමහර සත්වයෝ මිනිස්සු මරලා හරි අකමැති දේවල් අයින් කරන්න හදනවා. එහෙම මරලා හරි කරන දේවල් ඇතුලේ මරණ කෙනාටත් වඩා මරන්න කටයුතු කරපු කෙනාමයි දුකටපත් උනේ. ඒ නිසා මේ ස්වභාවය ඔබ හොඳට තේරුම් ගන්න. පහුගිය කාලේ මේ රටේ මහා රැල්ලක් වගේ තරුණ දරුවෝ පවා සියදිවි හානි කරගන්න උත්සාහ කළා. ඒ අයට ඕනේ වුණා Taman ප්‍රිය කරන දේවල්, Tamanට ප්‍රියමනාප දේවල් කොහොම හරි අයිති කරගන්න. අයිති කරගන්න දඟලලා බැරි වෙච්ච තැනදී ඒ අය සියදිවි හානි කරගන්නවා. ඒ අය තේරුම් ගත්තේ නෑ මේ ලෝකේ Tamanට කැමති විදිහට පවත්වන්න පුළුවන් කිසිවක් නැති බව. ඒක නොදන්න නිසා ඒ අය හිතුවා මම කැමති කෙනා, මම කැමති දේ හැමදාමත් මාත් එක්ක ඉන්න ඕනි. කවදාවත් මගෙන් වෙන් වෙලා යන්න බෑ. ඒ අය මම කැමති විදියට හිතන්න ඕනේ. ඒ අය මං කැමති විදියට කටයුතු කරන්න ඕනේ. ඒ අය මං කැමති විදියට හැසිරෙන්න ඕනේ. ටිකක් හිතන්න දරුවනේ, අපිට අපිවවත් Tamanට තමන්වත් තමන්ගේ හිතවත් Tamanට ඕනේ විදියට පවත්වන්න බැරි ලෝකයක අපි අනිත් අය අපිට ඕනේ විදිහට ඉඳී කියලා කටයුතු කරයි කියලා හිතනවා නම් ඒ තරම් මෝඩකමක් තියනවද කියලා. ඔන්න ඔය පුංචි කාරණාව තේරුණා නම් ඒ අය සියදිවි හානි කරගන්නව වෙනුවට වෙනත් තීරණයක් ගන්නවා. තව ගන්න කොච්චර හොඳ තීරණ තියනවද බලන්න. තරුණ වයසේදී අපි අපේ ජීවිතය මේ පැවිද්දට කැප කළා. ඒ වගේ එයාලට මේ සුන්දර පැවිද්ද උරුම කරගන්න තිබ්බා. එයාලට සියල්ල එපා නම් මට මේ ලෝකේ කිසිවෙක් එපා. මට මේ ලෝකේ කිසිවක් එපා.
ඒ නිසා කිසිවක් එපා කියලා හිතිච්ච තැනදී ඔවුන්ට ගන්න තිබිච්ච හොඳම තීරණය මුළු ජීවිත කාලෙම හරම සැහැල්ලුවෙන්, හරිම සතුටින්, හරිම සැනසille ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ බුදු පුතෙක් වෙන්න තිබ්බනේ. ඒක වෙන්න මේ ලෝකේ ඉන්න ඕනෙම ආගමක, ඕනෙම ජාතියක, ඕනෙම කුලයක, ඕනෙම පක්ෂයක, ඕනෙම ගෝත්‍රයක කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දරුකම ඕන වෙලාවක විවෘතයිනේ. ඒ නිසා ඒ අසරණයන්ට අඩුම ගානේ ඒ පණිවිඩවත් ගිහින් තිබ්බනම්, ඒ නිසා මෙවැනි ලෝක ස්වභාවයක් ඇතුලේ මේ தත්ත්වය තේරුම් ගන්න අපේ දරුවෝ උත්සාහ කරනවා නම් කොයිතරම් වටිනවද? පින්වතුනේ, මේ කතාව ඔස්සේ මම ඔබට කියන්න උත්සාහ කළේ අපි මේ බැඳෙන්නේ කොහෙටද කියන කාරණාව. ඔය විදිහට අපි විවිධ දේවල් වලට බැඳුණා. මොනවටද බැඳුනේ? අපි හිතුවා අපේ මේ ඇහැට පේන රූප අපිට සතුට ගෙනෙයි. එහෙමත් නැත්නම් අපිට දුක ගෙනෙයි කියලා. සමහරලාට අපි හිතුවා අපිට කනට ඇහෙන ශබ්ද අපිට සතුට ගෙනෙයි, සැප ගෙනෙයි, නැත්නම් දුක ගෙනෙයි කියලා. තවත් වෙලාවකට අපි හිතුවා නාසයට දැනෙන ගඳ සුවඳ අපිට සැප ගෙනෙයි, නැත්නම් දුක ගෙනෙයි කියලා. ඒ වගේම දිවට දැනෙන රසය අපිට සැප ගෙනෙයි, දුක ගෙනෙයි කියලා. ඒ වගේම කයට දැනෙන පහස අපිට සැපත් ගෙනෙයි, දුක ගෙනෙයි කියලා අපි හිතුවා. එහෙම හිතලා සැප ගෙනෙයි කියලා හිතපු මේ රූප, ශබ්ද, ගන්ධ මොකද්ද කළේ? අයිති කරගන්න උපක්‍රම යෙදුවා. දුක ගෙනෙයි කියලා හිතපු මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මොකද්ද කළේ? අයින් කරන්න උපක්‍රම යෙදුවා. ඔය දෙක කර කර ඉන්න එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. අදටත් ඔය දෙක කරලා තෘප්තිමත් වෙච්ච එක්කෙනෙක්වත් මෙතන ඇත්තේ නෑ. හෙටත් ඔය දෙක කරන්න තියෙනවා. මැරෙනකම්ම ඔය දෙක කරන්න තියෙනවා. බුදු කෙනෙක් දහම් දෙසන්නේ මේ මොහොතේම ඔය දෙක කරන එක නතර කරන්න විතරයි. ධර්මය අවබෝධ කිරීම වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ධර්මය අවබෝධ කිරීම වෙනුවෙන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි කර හිටපු එකක් නතර කරන්න විතරයි තියෙන්නේ. අපේ මිනිස්සු ධර්මය අවබෝධ කරන්න ගොඩාක් දේවල් හොයනවා. මහා අමාරු දේවල් හොයනවා. මම ඔබට බොහෝම අවබෝධයෙන් කියනවා, මම ඔබට අත්දැකීමෙන් මේ කාරණාව කියනවා. ධර්මය අවබෝධ කරන්න නම් කරන්න තියෙන්නේ කරන්න කිසිවක් නැහැ. කරන්න තියෙනව නම් තියෙන්නේ මෙච්චර කල් කර හිටපු එකක් නතර කරන්න විතරයි. තවත් විදිහකින් කියනවා නම් අවිද්‍යාවෙන් සංකාර හද හිටපු මේ වැඩපිළිවෙල නතර කරන්න තියෙන්නේ. ඉතින් එවැනි බොහෝම පහසු ස්වභාවයක් මේ බුදු කෙනෙකුගේ අවබෝධයට සමීප වෙන්න තියෙන්නේ. දැන් මම ඔබට කිව්වා වගේ මේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නම් අපිට මේ ප්‍රිය බව එහෙම නැත්නම් අප්‍රිය බව ගෙනෙන්නේ දන්වන්නේ. ඔබ මොහොතක් හිතන්න, මේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන දේවල් අපි හැමෝටම එකම එක රූපයක් අපි හැමෝටම ප්‍රියයිද? එහෙම නැත්නම් හැමෝටම අප්‍රියයිද? මොකක්ද ඔබ හිතන්නේ? බාහිර තියෙන මේ රූප, ශබ්ද එකක් ගත්තොත් ඒක හැම කෙනෙකුටම ප්‍රියත් නැහැ, අප්‍රියත් නැහැ. සමහර අයට සමහර පාටට, සමහර දේවල් වලට සමහරු කැමති. ඒකටම තවත් සමහරු අකමැති. ඇයි එහෙම වෙන්නේ? ප්‍රිය මధుර බව ඒ රූපේ නෙවෙයි තියෙන්නේ. එහෙනම් කොහෙද තියෙන්නේ? ඒකේ නැත්තම් අපේ හිතේ හදාගන්න දෙයක් කියලා ඔන්න දෙවැනියට තවත් උත්තරයක් හදාගන්නවා. පළවෙනියටම අපි මෙච්චර කල් හිතන් හිටියේ කොහමද? බාහිර තියෙන රූපවල, ශබ්දවල, ගන්ධවල, රසයේ, පහසේ අපි ඔය ප්‍රියභාවය හරි අප්‍රියභාවය හරි තියනවා. ඒවායේ ප්‍රියභාවය තියනවා කියලා හිතාගෙන ප්‍රිය දේවල් එකතු කළා. අප්‍රියභාවය තියනවා කියලා හිතාගෙන අප්‍රිය දේවල් ඈත් කළා. අපි පරිශ්‍රණයක් කළා බැලුවා. උදාහරණයක් වශයෙන් හොඳට රහට බැදපු ගෙම්බෙක් කියලා හිතන්න. රහට බැදපු ගෙම්බෙක් ඔබට දුන්නොත් ඔබ කනවද? ඒක ඔබට ප්‍රියයිද? නෑ. අපේ රටේ අයගේ විපාක ස්වභාවය අනුව සැකසීලා තියෙන්නේ ගෙම්බෝ බැදපුවා අපේ රටේ අයට අප්‍රියයි. හැබැයි තායිලන්ත ජාතිකයන්ට ගෙම්බෝ බැදපුවා බොහෝම ප්‍රියයි.
එහෙමනම් ඒ උදාහරණය හොඳටම ඇති. වැදපු ගෙම්වා කියන මේ බාහිර රූපය ඇතුලේ ඔය කියන ප්‍රියභාවයත් අප්‍රියභාවයත් තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් ඒ අයටත් අපිටත් දෙගොල්ලන්ටම එක්කෝ ප්‍රිය වෙන්න ඕනේ නැත්තම් අප්‍රිය වෙන්න ඕනේ. එක රටක අයට ප්‍රිය වෙලා තවත් රටක අයට අප්‍රිය උනේ හැබෑවටම ප්‍රියභාවය හරි අප්‍රියභාවය හරි තිබුණේ ඒ බැදපු ගෙම්බා තුල නෙවෙයි. එහෙනම් කොහෙද? අපේ හිතේ. අපේ හිතේ කියන එක හරිද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි තේරුම් ගන්න උත්සාහ කරමු. හැබෑවටම ඔය ප්‍රිය මధుර බව තියෙන්නේ හිතේ කියලා ගත්තොත් ඒකත් වරදිනවා. දැන් ඔබට එතකොට ප්‍රශ්නයක් වෙනවා බාහිර රූප ශබ්දවලත් නැත්තම් ඒවා උදව් කරගෙන අපේ හිතේ හදාගන්නෙත් නැත්තම් කොහෙද තියෙන්නේ මේ ප්‍රිය මధుර බව? බාහිර රූප ශබ්දවල නැත්තම් අපේ හිතේ තමයි තියෙන්න ඕන කියලා අපිට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවනේ නහිදං අත්ත කතම් බිම්බං නහිදං පර කතංගා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඔන්න ඔය එකත් එක්ක හිතේ හදාගන්නවා කියන එක ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රිය මధుර බව කියන එක මම හදාගන්නවත් නෙවෙයි. හිතේ හදාගන්නවා කිව්වොත් ඒක වැරදි. ඊළඟට අනුන් හදනවත් නෙවෙයි. උන්වහන්සේ කොහොමද හැදෙන්නේ කියලා දේශනා කරනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. මේක හේතු සැකසෙන තැන් වල හැදිලා හේතු නිරුද්ධ වෙනකොට වෙලා යන එකක් කියලා. එතකොට දැන් අපි පළවෙනියට මෙච්චර කල් හිතන් හිටියේ බාහිර රූප ශබ්දවල කියලා අර උදාහරණය අනුව අපිට තේරුණා බාහිර රූප ශබ්දවල නැහැ. එහෙනම් දැන් අදින් පස්සේ අපි බාහිර රූප ශබ්දවලින් ප්‍රියමధుර බව හොයන්න යනවද? බාහිරින් පවතින රූපයක් ශබ්දයක් කවුරු හරි කෙනෙක් කියනවා මම ඔබට හොඳ වැඩක් කරන්නම්. මොකක්ද ඒ ශබ්දය? ඒ ශබ්දය අපිට ප්‍රියභාවය හරි මధుරභාවය හරි ගේන්න පුළුවන් කියලා මෙච්චර කල් හිතන් හිටියට අපි දැන් දන්නවා නෑ ඒ හඬට ඒ ශබ්දයට මට ප්‍රියභාවයත් මధుරභාවයත් ගේන්න පුළුවන් කමක් නෑ. ඒක බොරුවක්, මේ රැවටිල්ලක්. ඒක මේ විඥාණයෙන් මාව රවට්ටන ස්වභාවයක්. විඥානයේ මායාවට මං අහු වෙලා. ඒ නිසා මම අදින් පස්සේ නම් ඕවට ආයි ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නෑ. මං ඒකේ මායාවෙන් මිදුණා. ඔබට මායාවෙන් මිදෙන්න මං එක උදාහරණයක් පෙන්නුවට ඔබ ගෙදරදී ඒ විදිහේ උදාහරණ හොයලා හොඳට ඔබට තේරෙනකොට ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. ඇත්ත තමයි බාහිර රූප ශබ්ද ඇතුළේ නම් අපිට සැප ගේනවත් දුක ගේනවත් ස්වභාවයක් නැති බව. එතකොට ඔබ ඕන ප්‍රශ්නයක් ඉස්සරහදී සමහරු ඇඟිල්ල දික් කරලා යනවා, සමහරු බැනලා යනවා, සමහරු විවිධාකාර විදියට ඔබට නරක විදියට ඔබ ඉදිරිපිට හැසිරෙනවා. ඒ වායිද ඔබ කේන්ති යනවා, ඔබ පපුව පිච්චෙනවා, ඔබ දුකටපත් වෙනවා. මේ හැම වෙලාවකදීම ඔබේ හිත හදාගන්න, ඔබට සැනසෙල්ල ඉන්න, ඔබට බාහිර දේවල් එක්ක නොගැටී ඉන්න ඔය අවබෝධය හරියට වටිනවා. මොකද ජීවිත පැවැත්ම පුරාවටම ඒ වගේ ගැටෙන දේවල්මයි වැඩි. ඒ වගේ ගැටෙන අවස්ථාවන්මයි අපේ ජීවිතයට එන්නේ. ඒ නිසා එවැනි ගැටෙන්න එන මොහොතවල් වලදී නොගැටී ඉන්න ඔබට ඒ අවබෝධය උදව්වක් වෙනවා. ඒ වගේම ඇලෙන්න හේතු හැදෙන වෙලාවල් වලදී නොඇලී ඉන්නත් ඔබට ඒ අවබෝධය උදව් වෙනවා. නොගැටී විතරක් සිටීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නොඇලී විතරක් සිටීම ප්‍රමාණවත් වෙන්නේත් නැහැ. නොඇලී සිටින්නත් ඕනේ, නොගැටී සිටින්නත් ඕනේ. මොකද්ද? ඇලීම කියන්නේ ගැටීම කියන්නේ දෙකම තණ්හාව නිසා. අපේ අය හිතන් ඉන්නේ ඇලීම විතරයි තණ්හාව කියලා. ඔබත් සමහරට එහෙම හිතන් ඉන්නව ඇත්තේ. ප්‍රිය දේවල් එක්ක ඇලෙන එක විතරයි තණ්හාව කියලා අපේ අය හිතන් හිටියේ. ඒ විතරක් නෙවෙයි දරුවනේ, ප්‍රිය දේවල් එක්ක ඇලීමත් තණ්හාව, අප්‍රිය දේවල් එක්ක ගැටීමත් තණ්හාව. ඔය දෙකම ඔබව මේ සසරට ගෙනියනවා. ඔබ ප්‍රිය දේවල් එක්ක ඇලීම විතරක් තණ්හාව කියලා හිතන් හිටියානම් මේ තේරුම් ගන්න ඕන ධර්මයක කොටසක්ම ඔබ තේරුම් ගන්න නැහැ. ඇයි? අප්‍රිය දේවල් එක්ක ගැටීම තුල එහෙනම් ඔබට කිසිවක් වෙලා නැහැ. අප්‍රිය දේවල් එක්ක ගැටීමත් අර තරමටම ඔබව පීඩාවටපත් කරන ස්වභාවයෙන් යුක්තයි.
ඒ නිසා දැන් අපි කාරණා දෙකක් ගත්තා. එකක් තමයි මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තුල අපිට සැපවත් දුකවත් ගැනීමේ ශක්තිය නැති බව. ඒවැ නැත්තම් කොහෙද තියෙන්නේ කියන තැනදී අපිට උත්තරයක් විදියට ආවේ ඒවත් එක්ක බැඳිලා අපි අපේ හිතේ හදා ගන්නවා වෙන්න ඇති කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල් අනුව බැලුවාම එහෙම හිතේ හදා ගන්න ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. අපි බලන්න ඕනේ නම් මේක කොහොමද හැදෙන්නේ? සමහර කෙනෙක් මේක මේ බාහිර රූප ශබ්දවල ප්‍රියමధుර ස්වභාවය නැහැ. ඒවා රූප ශබ්ද උදව් කරගෙන අපි අපේ හිතේ තමයි මේක හදාගන්නේ කියලා කියන්නේ. මොකද්ද හේතුව? බලන්න මලමිනියක් දිහා. මලමිනියටත් ඇහැක් තියෙනවා. ඒ ඇහැට බලන්න රූපත් තියෙනවා. නමුත් රූප තිබ්බත් මලමිනියේ ඇහැ තිබ්බත් එතන හිතක් නැති නිසා, විඥාන ශක්තිය නැති නිසා මෙතන මේ කියන ස්වභාවය ගොඩ නැගෙන්නේ නැහැ. ප්‍රියමధుර බව ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා හිතනවා ඒ නිසා ඔන්න හිතේ තමයි මේ ප්‍රියමధుර බව හැදෙන්නේ කියලා. හැබැයි මලමිනිය තිබ්බත් රූප තිබ්බත් ප්‍රියමధుර බව ගොඩ නැගෙනවද අඳුර තිබුණොත්? හිත විතරක් නෙමෙයි තවත් කාරණා ඕනේ. මලමිනියට ඇහැ තිබ්බත් එහෙම නැත්නම් හිතක් තියෙන ස්වභාවයක වුණත් රූප තිබ්බත් අඳුරක් තිබ්බොත් එහෙම රූප පෙනෙන්නේ නැහැ. ඒ නිසා එකම කාරණාව හිතම නෙවෙයි. ඊට තවත් කාරණා තියෙනවා. ඒ නිසා හැබෑවටම මේක හිතේ හදා ගන්නවා කියන කාරණාව වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් කොහේද මේක හැදෙන්නේ කියන කාරණාවේදී අපිට තේරෙන්න ඕනේ යම් ගැඹුරක් තියෙන මේ කාරණාව තේරුම් ගන්න. මේක මෙන්න මෙහෙම වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වයම් පටිච්ච විඥානං සම්බෝධි. මොකද්ද මේ දෙකක් එකතු වෙන තැන විඥාණය හට ගන්නවා. මොකද්ද මේ එකතු වෙන දෙක? ඇහැයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පහසයි. මෙන්න මේ ටික එකතු වෙන තැන කොහේ හරි මේ දෙක ගැටුනොත් එහෙම එතන හට ගන්නවා විඥාණය. ඇසයි රූපයයි එකතු වෙච්ච තැන මොකද්ද හටගන්නේ? චක්කු විඥාණය. කනයි ශබ්දයයි එකතු වෙච්ච තැන මොකද්ද හටගන්නේ? සෝත විඥාණය. නාසයයි ගන්ධයයි එකතු වෙච්ච තැන මොකද්ද හටගන්නේ? ගාන විඥාණය. දිවයි රසයයි එකතු වෙච්ච තැන මොකද්ද හටගන්නේ? ජිහ්වා විඥාණය. කයයි පහසයි එකතු වෙච්ච තැන මොකද්ද හටගන්නේ? කාය විඥාණය. ඔන්න ඔය විදිහට විඥාණය හට ගන්නවා. මෙන්න මේ විදිහට විඥාණය හටගන්න මොහොතේම පෙරපසු නොවි නාම ධර්ම පහක් හට ගන්නවා. විඥාණය හට ගන්නකොටම හට ගන්නවා. විඥාණය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. විඥාණය කියන්නේ මායාවක්. මේ විඥාණය එක ක්ෂණයක්වත් පවතින එකක් නෙමෙයි. හටගත්තේ යම් වෙලාවෙද හටගත්ත ගමම නිරුද්ධ වෙනවා. ඒ නිසා මේක පවතින එකක් නෙවෙයි. එතකොට යම් කිසි විදියට මේ විඥාණයත් එක්කම හටගන්න නාම ධර්මත් විඥාණය හටගන්නකොටම හටගන්නවා. විඥාණය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මොනවද ඒ නාම ධර්ම? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන මේ නාම ධර්ම පහත් විඥාණය හටගන්නකොටම හටගන්නවා. විඥාණය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මේ විදිහට දැන් ඇහැයි රූපය එකතු වෙලා විඥාණය හටගත්තනේ චක්කු විඥාණය. ඔන්න ඔය චක්කු විඥාණයත් ඇහත් රූපයත් තුන එකතු වීම සිද්ධ වෙනවා. ඒකට කියනවා පස්සය කියලා. තින්හං සංගති පස්සෝ. ඇහැයි රූපයයි ඒ දෙක එකතු වෙලා හටගත්ත චක්කු විඥාණයයි, කනයි ශබ්දයයි ඒ දෙක එකතු වෙලා හටගත්ත සෝත විඥාණයයි. මෙන්න මේ විදිහට එකතු වුනහම ඒ තුනේ එකතු වීමට තින්හං සංගති පස්සෝ, තුනක එකතු වීමට කියනවා පස්සය කියලා. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. දැන් මේ තුනක් එකතු වීම තන මෙතන රූප තියෙනවානේ. අන්න එතන තමයි රූපස්කන්ධය සැකසෙන්නේ. ඔතන තමයි විපාක රූපස්කන්ධය.
ඔන්න ඊළඟට වේදනාස්කන්ධය. මෙතන තමයි දැනගන්න මෙන්න විපාක වේදනාවට තමයි ඔය ප්‍රිය මధుර ස්වභාවය සකස් වෙන්නේ. විපාක විදියට සකස් වෙන ප්‍රිය මధుර ස්වභාවයට තමයි සත්වයා ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. වේදනාවේදී මොකද්ද වෙන්නේ? වේදනාවදී ප්‍රියභාවය අප්‍රියභාවය ජනිත වෙනවා. මේක මේ විපාකයි. විපාකයි කියන්නේ ඒ සත්ව ස්වභාවයට අනුව හැමෝටම එක විදියට වෙන දෙයක් නෙවෙයි. එකම දෙයක් හැමෝටම කැමතිත් නැත්තේ අකමැතිත් නැත්තේ. ඒක විපාක ස්වභාවයක්. මොකද මේ අවිද්‍යාවෙන් සංකාර සකස් වෙන්නේ හැමෝටම එක විදියට නෙමෙයි. 100 දෙනාගේ අවිද්‍යාව 100 විදියක්. නානත්තයි. දහසකගේ අවිද්‍යාව දහස් විදියක්. ලක්ෂයකගේ අවිද්‍යාව ලක්ෂ විදියක්. මෙහෙම ලක්ෂ විදියකට පවතින අවිද්‍යාවේ තුලින් ඒ අය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙඤ්ඤාභි සංකාර සකස් කරනවා. අවිද්‍යාවෙන් සංකාර සකස් කළා. මේ සකස් කරන සංකාර වලින් විඥාණය සකස් වෙනතර විඥාණයත් අර විදියටම නානත්වයක් ගන්න. එක එක්කෙනාගේ විඥාන සමානයිද? නෑ. නානත්වයක් ගන්න, වෙනස්කමක් ගන්න. කොහොමද මේ වෙනස් වුනේ? අවිද්‍යාවෙන් සංකාර කළා. අර නානත්වයේ දිගටම ආවා. ඒ නිසා එක එක්කෙනාට මේ ලෝකේ බලන රූප ශබ්ද එක විදියට පේන්නේ. 100 දෙනෙකුට 1000 දෙනෙකුට දහස් විදියට පේන්නේ. සියල්ලන්ටම එක විදියට පේන්නේ. සමහරු කැමති වුණත් සමහරු අකමැති වුණත් ඒ කැමති වෙන අයගෙත් කැමැත්තේ ස්වභාවය වෙනස්. අකමැති වෙන අයගේ අකමැත්තේ ස්වභාවයත් වෙනස්. ඒ නිසා මෙන්න මේ වෙලාවේදී අපි මේ රූපස්කන්ධය සකස් වෙලා වේදනාස්කන්ධය සකස් වෙන වෙලාවේදී මෙන්න මේ විපාක වේදනාවට සත්වයා ඇලෙන්න ගැටෙන්න යනවා. අවිද්‍යාවෙන් සංකාර කරපු නිසා ඒ විදියට නානත්වය තුල සකස් වෙන මේ විපාක වින්දනය දුරු කරන්න බෑ. අපිට ඇති වෙන ප්‍රියමధుරභාවය අපිට දුරු කරන්න බෑ. මට ප්‍රියභාවයක් ඇති වුණා එනසා ප්‍රියභාවය ඇති වෙන එක මම නවත්තන්න හැදුවට ඒක කරන්න බෑ. මට මේක අප්‍රියයි, මට මේක අප්‍රිය වෙනවා. ඒ නිසා මේ අප්‍රිය බව නැති කරන්න පුළුවන්ද? බෑ. මට රෝස මලක් ප්‍රියයි, වමනේ අප්‍රියයි. වමනේ මට අප්‍රිය බව මගේ විපාකයක්. මිනිස්යාගේ ස්වභාවය සකස් වෙලා තියෙන්නේ වමනේ කියන දේවල් අප්‍රිය වෙන ස්වභාවයට. මිනිස්යාගේ කර්ම භවය සකස් වෙලා තියෙන්නේ වමනේ අසුචි අප්‍රිය වෙන විදියට. පෙරේතයාගේ කර්ම භවය සකස් වෙලා තියෙන්නේ කොහොමද? පෙරේතයට වමනේ අප්‍රිය නෑ. ඌරට අසුචි අප්‍රියද? නෑ. එයාලගේ කම්ම භවය සකස් වෙලා තියෙන්නේ විපාක විදියටම. විපාකයක් විදියටම පෙරේතයට වමනය ප්‍රියයි. විපාකයක් විදියට මිනිස්යාට වමනය අප්‍රියයි. එතකොට මේ අප්‍රිය බව ප්‍රිය බව අපි කවුරුත් හදන දෙයක්ද? ඒක විපාකයක්. ඒක අර අවිද්‍යාවෙන් සංකාර සකස් කරන නානත්වය අනුව පෙරේතයට ඒ විදියට සකස් වෙලා අපිට මේ විදිහට සකස් වෙලා. ඉතින් අපිට මේ සකස් වෙලා තියෙන දේ අපි නැති කරන්න හදුවට නැති කරන්න පුළුවන්ද? මොනවා කළත් ඒක නැති කරන්න බෑ. නැති කරන්න නෙවෙයි තියෙන්නේ. කොච්චර මේක නැති කරන්න හැදුවත් නැති කරන්න බෑ. මේකේ යථාර්ථය දැනගන්න විතරයි තියෙන්නේ. කොහොමද මේ ප්‍රිය බව ඇති වෙන්නේ? ඒ ප්‍රිය ඇති වෙන්නේ අවිද්‍යාවෙන් සංකාර කළා මේ විඥානයේ නානත්වය අනුව විඥාණයෙන් තමයි මේ ප්‍රිය අප්‍රියභාවය දැනගන්නේ. පස්සෙන් වේදනාවට ගිහිල්ලා වේදනාවෙන් සංඥාවට ගිහිල්ලා සංඥාවෙන් සංකාර වලට ගිහිල්ලා මේ මාර්ගය තුලම ගිහිල්ලා තමයි මේ ස්වභාවය අඳුනගන්නේ. ඒ නිසා විඥාණය කියන්නේ බොරුවක්. විඥාණය කියන්නේ මායාවක්. විඥාණය කියන්නේ රැවටිල්ලක්. අඳුන ගන්නවා කියන්නේ මේ රැවටිල්ලකින් තමයි මේ ප්‍රියමధుරභාවය අපිට ගෙනත් දීලා තියෙන්නේ. මේක අපිව රවට්ටනවා. විඥාණය කියන්නේ බොරුවක්. විඥාණය කියන්නේ මායාවක්. මේ මායාවට අහු වෙලා හැබෑවටම ප්‍රිය දේවල් තියෙනවා. හැබෑවටම මේ දේවල් අප්‍රියයි. ඒ නිසා හැබෑවටම මේ තියෙන ප්‍රිය දේවල් අපි එකතු කරන්න ඕනේ. හැබෑවටම අප්‍රිය දේවල් අයින් කරන්න ඕනේ. මේ විදිහට මේ මායාවෙන් රැවටිල්ල තුල අපි එකතු කර අයින් කර ඉන්නවා. හරියට දරුවනේ එක මේ වගේ දෙයක්. කවදාවත් රත්තරන්වත් අඟුරුවක් දැකපු නැති දරුවෙක් අඟහරු ලෝකෙන් ගේනවා. මොකද්ද කරන්නේ? කවදාවත් රත්තරන්වත් අඟුරුවක් දැකලා නැති චූටි පුතෙක් කොහෙන්ද ගේන්නේ? අඟහරු ලෝකෙන් ගේනවා. ගෙනල්ලා කාමරයකට දාලා වහලා තියනවා. එහෙ අඟුරු රත්තරන් නැහැ. තියනවද දන්නේ නැහැ. නමුත් එහෙ නැහැ කියලා අපි උපකල්පනය කරමු. අපි ගෙනාපු ගමන් මෙයා කාමරයකට දාලා වහලා තියනවා.
එයාට මේ අඟුරු ටික පෙන්නලා කියනවා පුතේ මේ තමයි මේ ලෝකේ තියෙන වටිනම දේ. මේ ටිකෙන් පුතාට ඕන දෙයක් කරගන්න පුළුවන්. එළියට ගියා පුතා මේකෙන් ගෙවල් ගන්න, කාර් ගන්න, ඉඩම් ගන්න, නෝන කෙනෙක් ගන්න, එහෙම උගන්වනවා. ඊළඟට පුතාට පෙන්නනවා රත්තරන් ටික පෙන්නලා පුතේ මේවා තමයි මේ ලෝකේ තියෙන වැඩකටම නැති දේවල්. මේවා අතේ තිබ්බත් ගුටි ගන්න වෙනවා. මේවා වැඩකටම නැහැ, කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේක මහා බරක් කරදරයක් විතරයි. ටික කාලයකට පස්සේ මේ දරුවට මලු දෙහයකට මේ රත්තරණුයි අඟුරුයි දාලා දීලා එයාව අපේ මේ සාමාන්‍ය සමාජයට ගෙනත් දානවා. මෙයා ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? කොහොම හරි Tamanට ආයි ළඟටවත් එන්න බැරි තරමකට රත්තරන් ටික අයින් කරලා දානවා. අඟුරු ටික කොහොම හරි කරලා පරිස්සම් කරලා රැකගෙන ආරක්ෂා කරගෙන ඇයි Tamanට ඉස්සරහට ප්‍රයෝජනෙට තියෙන්නේ මේ අඟුරු ටික. ඒ නිසා ඒ විදියට හිතාගෙන යා ඒ අඟුරු ටික පරිස්සම් කරනවා, ආරක්ෂා කරනවා, රැක ගන්නවා. මුලින්ම කලේ අර රත්තරන් ටික ආයේ පේන තෙක් මානෙකට එන්න බැරි විදියට ඈත්ම කරලා දැම්මා. මෙන්න මේ මුලාව නෙමේද අපිපත් වෙලා තියෙන්නේ. අපි හැබෑවටම සැපයක් සුවයක් නැමැති මේ විඥානයේ මායාවට අහු වෙලා ඒ තුල සැප හැඩ හොඳ රස තියනවා කියලා හිතාගෙන ඒව අපි අපේ කරගන්න මුළු ජීවිත කාලෙම නැහිනවා. හැබෑවට මේ නැහින්නේ අඟුරු ගොඩකට කියලා ඔබට තේරුණා නම් හැබෑවටම අර පොඩි දරුවා අඟුරු නැමැති මායාවට අහු වෙලා එයාට අපි අවිද්‍යාවෙන් සංකාරණ කරනවා වගේ බලෙන් කට්ටිය එයාගේ විඥාණයට දැම්මා. මෙහෙම තමයි එයා විඥාණයට ආහාර දුන්නා. මේවා තමයි පුතේ මේ අඟුරු තමයි වටින්නම කියලා. අපිත් එහෙම මේ අවිද්‍යාව නිසා මේ ලෝක ධර්මයන් හදාගත්ත මේ සම්මුතියේ වටිනාකම් දීපු ධර්මයන් වලට වටිනාකම් දිදී වටිනාකම් දැක අපි ඒවා එකතු කරනවා, ගොඩ ගහනවා. නමුත් ධර්මය අවබෝධ කරන දවසට මොහොතට අපට දැනෙනවා හැබෑවටම පුස්සක් වෙනුවෙන් නේද මුළු ජීවිතේම කැපකලේ. මේ පුස්සක් වෙනුවෙන් මම මෙච්චර කාලයක් නැහිලා අද මට මොනවද ලැබුණේ? එහෙම තේරුණ දවසට අර දරුවා දැනගන්න මේ අඟුරු වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා. මේ ලෝක සම්මුතිය වටින රත්තරන් කියලා දැනගන්නවා. හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලා. එතකොට යා රත්තරන් ටික අයින් කළා ඉවරයි. අඟුරු තවත් එකතු කරන්න උපක්‍රම යොදලා ඉවරයි. හැබැයි ඒ වෙනකොට යාට කරගන්න දෙයක් නෑ. අපිත් මේ විදිහට ලෝක පැවැත්ම තුල ජීවිත පැවැත්ම තුල සැප හොය ලැබෙන දෙයකින් තෘප්තියක් නැතුව අතෘප්තිකර විදිහට දිගින් දිගට සැප හොයාගෙන යන ගමනේදී අපි අසහනයටපත් වෙලා පීඩාවටපත් වෙලා දුකටපත් වෙලා සරණක් නැතිව පිහිටක් නැතිව අසරණව මැරිලා යන අහිංසක අසරණයන් බවට පත් වෙනවා. හරියට මෙරි වැටෙන පළඟැටියෝ දැක ඒ ගින්නට ගිහින් පිච්චෙන අහිංසකයෝ වගේ. කලින් ගිහින් මැරිච්ච අය අපිට පේනවා. නමුත් කොච්චර පෙරුණත් අපිත් යනවා ගින්නෙන් සැපයක් හොයාගෙන. කවදාවත් පළඟැටියට ගින්නෙන් සිසිලක් ලැබෙන්නේ නැහැ. කවදාවත් පළඟැටියට ගින්නෙන් සැපයක් ලැබෙන්නේ නැහැ. අනේ එහෙත් ඊළඟ පළඟැටියත් යන්නේ ගිනි දැල්ලටමයි. ගිනි දැල්ලට ගිහින් ඒ දැල්ලෙන් පිච්චිලා නැසෙන තවත් අසරණ පළඟැටියෙක් නොවි ප්‍රඥාවන්ත පින්වන්ත මිනිසයන් විදියට මේ ගෞතම බුදුසසුනෙන් ඵල නෙලන්න පින් නැති ලොකු කුඩා ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය ලැබේවා කියන ආශිංසනය සිදු කරමින් මේ උතුම් අසිරිමත් සිරි සදහම් දේශනය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.